විශාල දෛනිකව පවත්වාගෙන යන සාකච්ඡා මාලාවේ අද අප විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ සාහිත්‍යය පිළිබඳව යම්කිසි කතා බහක් පටන් ගන්න. මොකද අපි අඩුවෙන්ම කතා කරපු විෂය මොකද්ද කියලා ඇහුවොත් ඇත්තටම සාහිත්‍ය කියලා මට හිතෙන්නේ. සාහිත්‍ය කියන එකට ලොකු තේරුමක් ලිටරචර් කියන වචනේ තිබුණට අප හුඟක් වෙලාවට සාහිත්‍ය කියලා අඳුනගන්නේ මේ ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳව. ප්‍රබන්ධ සාහිත්‍ය කියන්නේ සාහිත්‍යයේ එක කෑල්ලක් විතරයි. නමුත් ඒක කොයිතරම් බලවත්ද කිව්වොත් සාහිත්‍ය කියපු ගමන්ම අපිට නැගෙන්නේ හිතට ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳව. නමුත් ප්‍රබන්ධ සාහිත්‍යයටත් වඩා සමහර රටවල ගත්තොත් සාහිත්‍ය කියන එකට වෙන විවිධ තේරුම් දීලා තියෙනවා. කොහොම වුණත් සාහිත්‍ය කියන එක ගැන අද අපි කතා කරනකොට අපට අමතක කරන්න බැරි රටක් තමයි රුසියාව නැත්නම් සෝවියට් දේශය. ඒක විවිධ හේතුන් මත අපේ රටේ සෝවියට් සාහිත්‍යය නිරන්තරයෙන් සාකච්ඡාවට ලක් වුණ යුග ගණනාවක් පහු වුණා. හැබැයි අද වෙනකොට ඒක ඒ මට්ටමෙම නොතිබුණත් එහි ගන්ධ සුවඳ දැනුණු විශේෂයෙන් සුවඳ දැනගත්ත පරම්පරාවේ අය තවමත් ඉතිරිව ඉන්නවා අපේ සමාජයේ ඇතුළේ. විශේෂයෙන් සෝවියට් සාහිත්‍යයේ සුවඳ හඳුනාගත්ත එය රස විඳපු පිරිස. ඒ නිසා අපට මේ සෝවියට් සාහිත්‍යය නැත්නම් රුසියානු සාහිත්‍යය පිළිබඳව ඒ දෙක වෙන වෙනමත් එක විටත් අරගෙන සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. රුසියානු සාහිත්‍යය නැත්නම් සෝවියට් සාහිත්‍යය නැත්නම් මේ දෙකම එක විට අරගෙන කතා කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ හින්දා කෙසේ හෝ ඒවා අප මේ සාහිත්‍යය පිළිබඳව කරන සාකච්ඡාවක ආරම්භයක් හැටියට තමයි මහින්ද සෙනරත්ගමගේ මහත්මයාට අප ආරාධනා කරනු ලැබුවේ. මෙහිදී මේ සම්බන්ධීකරණ කාර්යය සිදු කළේ අපේ නීතිඥ අරුණ ශාන්ත හේවස්සම් අපේ සහෘදයා. එතුමා මේ අපේ වැඩපිළිවෙලේ ආරම්භයේ ඉඳන්ම ඉතා කැපකිරීමකින් නිර්මාණශීලී දායකත්වයක් ලබා දෙමින් අප එක්ක හැමදාම හිටපු කෙනෙක්. ඒ හින්දා එතුමාට ස්තුතිවන්ත වෙමින් මා ආරාධනා කරනවා අපේ මහින්ද සෙනරත්ගමගේ මැතිතුමාට එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කරන්න කියලා. අයිබෝන් ඔබ හැමදෙනාටම මන්සල වැඩසටහන් පෙළට ඇත්තටම ගත්තොත් එම සම්බන්ධ වෙන්න කියලා මතකයි. අපේ සහෝදරයා දවස් කිහිපයකට කලින් මම පළදල්ලා අපි සූදානම් වෙමින් හිටියේ අපි මාතෘකාවක් සකස් කරගෙන මේ සාකච්ඡාවට එළඹෙමු කියලා. නමුත් අද මේ මොහොතට සම්බන්ධ වෙන්නේ අත්‍තරම ගත්තොත් එම අහමු ලෙසින්මයි. ඊයේ හවස සහ දිනම අපි මාතෘකාවක් හරියට කතා කරගෙන සාකච්ඡාවට එළඹෙන්නේ. මොකද තවස් අපි දෙකකින් තුනකින් වගේ පස්සේ සමයි අපි මේකට එන්න ලෑස්තිලා හිටියේ. නමුත් අතිචාදිසි අවස්ථාවක් නිසා මේ අවස්ථාව මට ගන්න සිද්ධ වුණේ. I think ඒ නිසා මුලින්ම කියන්න ඕනේ මේක සූදානමින් කරන කතාවක් නෙවෙයි. සරස්මක් හදාගෙන කිසියම් බලායාමක් සහිතව මේ කතාව කරනවා කියලා කියන්න අමාරුයි. මම අද මේ තාම කෙටියෙන් සකසුම් කරගත්ත කාරණා කිහිපයක් තමයි කතා කරගන්න ලෑස්ති වෙන්නේ. ඒකට රුසියානු සාහිත්‍ය සහ අපි කියන පොදු මාතෘකාව ඇතුලේ කිසියම් වචන අදහස් සමුදායක් අපි බෙදා හදා ගනිමු. මේ යම්කිසි අසීරුවක් කපල්තාවයක් එපාවීමක් එම තෝලාරික බවක් නොපැහැදිලි තැනක් ඇති වෙනවා නම් මම මුලින්ම කනගාටු ප්‍රකාශ කරනවා. මගේ මේ මුල් අදහස් දැක්වීමෙන් පස්සේ මම හිතන්නේ ලොකු අදහස් දැක්වීමක් කරන්න බලාපොරොත්තු නැහැ. ටිකක් කෙටි අදහස් දැක්වීමක් වෙයි. ඒ අදහස් දැක්වීමෙන් පස්සේ ඔබේ මොන හරි ප්‍රශ්න මතු කරගෙන ඒ හරහා මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යනවා. මම ඒක තමයි වඩා ඵලදායී වෙන්නේ කියලා මම හිතන්නේ. ඉන්ද ඔබේ හැමදෙනාගේම දායකත්වයෙන් බලාපොරොත්තු වෙනවා මොනවා ප්‍රශ්නකින් අපි මේ සාකච්ඡාව පෝෂණය කරමු. ඒකට අපිට ඒක හරහා මේ කතාව සෝවියට් සාහිත්‍යයේ යම් යම් සංගෝපන දැන් ඒ කාරණාවල් අපි ආරලා පාදලා ගන්න උත්සාහ කරමු. දැන් මේ අවස්ථාවට මේ මාතෘකාව මට හිමි වෙන්නේ එක්තරා සුවිශේෂ හේතුවක් නෙවෙයි. දැන්
අපයන් සහෝදරයත් ඒ වගේම ආනන්ද සහෝදරයත් දෙන්නම කතා කළා ගැන මම සෝවියට් රුසියානු සාහිත්‍ය වැඩිපුර ප්‍රමාණයක් අනු පහක් අනුහයක්ම සෝවියට් රුසියන් දේවම තමයි. ඒ නිසා මෙන්න මේ හේතුව තමයි මේ මාතෘකාව කතා කරන්නට අවස්ථාව පෑදෙන්නේ. එයින් අදහස් වෙන්නේ මම එක්කෝ රුසියානු එහෙම නැත්නම් සෝවියට් සාහිත්‍ය සම්බන්ධයෙන් ගැඹුරු හදාරීමක් කරපු පුද්ගලෙක් කියන එක. මම සෝවියට් සාහිත්‍ය රස පරිවර්තනයට එළඹෙන්නේ මගේ තියෙන ලැබියාව සහ ආදරය නිසා ඒ සාහිත්‍ය ඇතුලේ කතා කරන කාරණා. එතකොට මම කතා කරමින් ආවේ මට මේ අවස්ථාව හිමි වෙන්නේ මම සෝවියට් රුසියානු කෘති වැඩි ප්‍රමාණයක් පරිවර්තනය කිරීමේ කටයුත්තේ නියැලලා සිටින නිසා මේ මාතෘකාව අපි ගන්නෙ. ඒ මම අදහස් කරන්නේ නැහැ ගැඹුරු සාහිත්‍ය හැදෑරීමක් හෝ එහෙම නැත්නම් ශාස්ත්‍රීය විමර්ශනයක් මේ රුසියානු කෘති හෝ එහෙම නැත්නම් සෝවියට් සාහිත්‍ය සම්බන්ධයෙන් කරා කියන එක. මෙතනදී තියෙන්නේ මගේ සෝවියට් රුසියානු කෘති වලට තියෙන ආදරය සහ ලැබියාව. ඒවා එම කෘති ඇතුලේ කතා කරන සංදර්භයේ සම්බන්ධයෙන් මගේ තියෙන කැමැත්ත තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. ඒකට ඒකත් එක්ක මේ මගේ අද කරන කතාවත් ඒ වගේම එම සෝවියට් සහ රුසියානු සාහිත්‍යයෙන් මගේ තියෙන ලැබියාව මූලික වෙයි කියලා මම හිතනවා. ඒ මාගේ ඔබට අපහසුතාවයක් ඇති වෙනවා නම් ඒ ගැන කනගාටු ප්‍රකාශ කරනවා. දැන් අපි මාතෘකාවට ගනිමු. සෝවියට් රුසියානු සාහිත්‍ය සහ අපි දැන් මාසයකට විතර කලින් කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ පැවතුණා 2021 රුසියානු සාහිත්‍ය උළෙල. අවුරුදු දෙකක් තිස්සේ ඒ සාහිත්‍ය උළෙල පවත්වන්නට හැකියාවක් පසංගත සත්‍යයන් එක්ක. ඒකට රුසියානු තානාපති කාර්යාලයේ පැවතුණු කෙටි චාම් උළෙලක් පැවතුනේ. එහිදී පසුගිය අවුරුද්ද තුල ප්‍රකාශයට පත් වුණු රුසියානු සාහිත්‍ය කෘති පිළිගැනීමක් සිද්ධ වුණා රුසියාවේ රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම්වරිය අතට. එතෙන්දී ඔබ හිතනවාද පොත් කීයක් එළිදැක්වෙන්නේ නැති කියලා? පොත් 25ක් පිළිදැක්වුණා. පොත් 25ක් මේ සෝවියට් දේශේ කඩාගෙන වැටිලා අවුරුදු 30කට පස්සේ. සෝවියට් දේශ තියෙන කාලේ ඔබ දන්නවා මේ මෙතන ඉන්න වැඩි දෙනෙක් මම හිතනවා 50ට ආසන්න හෝ 50ට වැඩි පොත් ඉන්නේ. එතකොට මේ මුල් යුගයේ 90ට පෙර රුසියා සෝවියට් දේශයේ ප්‍රචාරක වැඩ පිළිවෙලක් හිටියේ නැත්නම් දේශපාලන වැඩ පිළිවෙල ව්‍යාප්ත කිරීමක් විදිහට ඔවුන්ගේ සාහිත්‍ය සඳහා සාහිත්‍ය කෘති හරහා එම දේශපාලන දර්ශනය සහ එම අදහස් මතු කරන්නට පොත් ලබා දීම ව්‍යාපෘතිය සිද්ධ වුණා. එතකොට අපිට මේ පොත් ලැබුණේ සමහර වෙලාවට නැව් ගාස්තු විතරයි වුණායින්ට ආය කරේ. රුපියල් 10ට 5ට රුපියල් 3ට 4ට අපි පොත් ගත්ත කාලයක් අපිට තියෙනවා. එතකොට මේ සෝවියට් දේශ පටන් ගත්තේ 1991 මේ 2021. එතකොට මේ අවුරුදු 30ක් ඇතුළතදී 30ක් පහුවෙලා ගිහිල්ලා අදටත් අවුරුද්දකට පොත් 25ක් ඊට මේ වසංගත තත්ත්වයන් තුළ මේ පොත් 25 පළ වෙන්නේ. සමහර අවුරුදු වල ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් පොත් එළි දැක්වෙනවා රුසියානු පොත් රුසියානු පරිවර්තන රුසියානු පොත් සිංහලට පරිවර්තනය වුණා හැටියට. එතකොට අලුත් සෝවියට් අලුත් රුසියානු පරිවර්තන එනවා වගේම පරණ රුසියානු පරිවර්තනත් නැවත නැවතත් විකිනන ලැබියාවක් නැත්නම් එහෙම පෙළඹවීමක් රටපුරා තියෙනවා. ඒතර මේ ලැබියාව මේ ආදරය රුසියානු සාහිත්‍යයට ආවි කොහෙන්ද? මොකක් නිසාද මේක සිද්ධ වෙන්නේ? දැන් පහුගිය අවුරුද්දේ සෝවියට් රුසියානු පොත් 25ක් එළි දැක්වුණා. මේ අවුරුදු 30කට පස්සේ සෝවියට් දේශය කඩාගෙන වැටිලා. එහෙම වෙලා තියෙද්දි
අවුරුද්දකට අලුත් පොත් 20ක් 25ක් සමහරට ඊටත් වැඩි ප්‍රමාණයක් එළි දැක්වමින් තියෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි පැරණි අපිට හුරු පුරුදු පොත් ගණනාවම ගත්තොත් එහෙම ඒවත් මේ විදිහටම නැවත නැවත විවිධ ප්‍රකාශන ආයතන ආරා විවිධ ප්‍රකාශන ආයතන 20ක් 30ක් විතර වගේ අම්මා ගුරු ගීතය සැබෑ මිසුගේ කතාව ජම්මීලා වාණේ පණ්ඩේ ලැබුව ඇති ගුරු ගීතය වගේ කෘති නැවත නැවත එළි දක්වන ප්‍රවණතාවයක් අපිට පේනවා. එතකොට ඒවා එළි දක්වනවා වගේම ඒවා විකිණීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රවණතාවය ඇති වෙන්නේ මේ රුසියානු ලැබි බව එන්නේ කොහෙන්ද කියන එක ගැන එක පැත්තකින් අපිට කල්පනා කරන්න පුළුවනි. දැන් පැහැදිලිද මම කියන දේ මේ පැහැදිලි ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා ඉස්සෙල්ලට වඩා. හරි. එතකොට මේ එහෙමනම් අපි දැන් මේ සෝවියට් සාහිත්‍ය ගැන අපි කතා කරන සෝවියට් සාහිත්‍ය සහ අපි පිළිබඳවනේ. එතකොට ඊට කලින් සෝවියට් රුසියානු සාහිත්‍ය කොහෙන්ද පැන නගින්නේ කියලා එතන ඉඳලා කොහේ හරි තැනකින් අපි හරියට පටන් ගන්න එපා. මේ හැමතැනම අනාගොනා යන්න බැහැනේ. ඒ නිසා අපි ආරම්භයට යමු කොහෙන්ද මේ රුසියානු සාහිත්‍ය විශ්ව සාහිත්‍යයට එකතු වෙන්නේ කියන කෙරවලට ගිහිල්ලා ආවොත් හොඳයි කියලා මගේ කල්පනාව. දැන් රුසියානු සාහිත්‍යයට පදනම වැටෙන්නේ ප්‍රංශ සාහිත්‍යයෙන් කියලා කියනවා. මොකද දැන් සාහිත්‍යයට ලැබි මිනිසුන් වැඩිපුර සිටියේ උගත්කම සහ මුදල ධනය බලය තිබිච්ච තැන්වල තමයි වැඩිපුර සාහිත්‍ය පරිශීලනය සිද්ධ වුණේ. මොකද ඒ හැකියාව ඒ නිදාස ඒ අවස්ථාවන් හිමි වුණේ රදල පැලැන්තියට. ඒතකොට මේ රදල පැලැන්තිය රුසියාවේ හිටපු 1700-800 වගේ යුගයේදී වැඩිපුරම ඔවුන්ගේ භාවිත භාෂාව හැටියට තිබුණේ ඉහළ පැලැන්තියේ ප්‍රංශ භාෂාව. මේ ප්‍රංශ භාෂාව මේ ආකාරයෙන් තියෙන නිසාම ප්‍රංශ සාහිත්‍යයත් ඔවුන් වෙත පැමිණියා. එතකොට ඉහළ පැලැන්තියේ හිටපු රුසියානු පිරිස් අතර මේ ප්‍රංශ සාහිත්‍යයත් ප්‍රංශ භාෂාවත් පැතිරිලා තිබුණා. ඒකත් එක්ක රුසියානු සාහිත්‍ය පෝෂණයකුත් ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. දැන් රුසියානු සාහිත්‍යයේ වෙනසක් ඇති කරපු එහෙම නැත්නම් නැම්මක් ඇති කරපු පුජ්‍යලයා හැටියට සැලකෙන්නේ පුෂ්කින්, ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ඔබ හැමදෙනාම දන්නවා. එතන මේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් උපදින්නේ 1799 දී. 1799 කියලා කියන්නේ 1999 අපිට මතකයි ලංකාව පැත්තෙන් ගත්තොත් එහෙම ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවට කොට බෑලා ලංකාවේ පළපදියම් වෙන්න පටන් ගන්න කාලේ තමයි රුසියාවේ පුෂ්කින් උපදින්නේ. පුෂ්කින් ජීවත් වෙන්නේ අවුරුදු 37යි. 1938 දී ඔහු ද්වන්ද්ව සටනකින් මිය යනවා. එතකොට මේ අවුරුදු 37 ඇතුළත තමයි ඔහුගේ මහා නිර්මාණ සමුදාය බිහි වෙන්නේ. ඒ කියන්නේ අපේ පැත්තෙන් ගත්තොත් එහෙම අපේ කලින් මේ තෝස්තෝ කවුද පුෂ්කින් අවුරුදු 37 දී මිය ගියාට ඔහු ඉදිරිපත් කරන ලද ඒ දාර්ශනික ප්‍රවාහය නැත්නම් සාමාන්‍ය පැලැන්තිය කෙරෙහි යෝගයේ දක්වපු සාහිත්‍ය නැමියාව ඉදිරියට අරන් යනවා. එයින් පස්සෙන් ආපු තෝස්තෝයි, ගොගෝල්, දොස්තෝයස්කි, චෙකෝව් වගේ දවන්ත චරිත ටික. ඒතර මේ අය ගැන ඔබ මතක ඇති කපිතාන්ගේ දියුනියෝ ලියන්නේ පුෂ්කින්. එයින් පස්සේ යුද්ධය ආසාමයේ අනාකරණ අපරාධය දඬුවම හය වාට්ටුව සූදු අන්තුව මලගේක සටහන් මෙන්න මේ වගේ දවන්ත කෘති සමුදායක්. ඒ ඔක්කොම විශ්ව සාහිත්‍යයේ මිනි පහන් හැටියට තමයි අදටත් සැලකෙන්නේ. එතකොට මේ කෘති සමුදායම ලියවෙන්නේ මේ මහා සාහිත්‍ය ධාරාව ගෙනාපු රුසියානු ඒ යුගය තුල. මේ යුගය 1917 සෝවියට් විප්ලවයත් එක්ක ඉවර වෙනවා. තෝස්තෝයි මේ යනවා 1910 11 මට මතක හැටියට. එතකොට තෝස්තෝයිගේ මරණයෙන් අවුරුදු 7-8කට පස්සේ තමයි රුසියානු විප්ලවය සිද්ධ වෙන්නේ. මෙන්න මේ යුගයෙන් පස්සේ අර මහා සාහිත්‍ය ධාරාව වෙනස් මගකට ගමන් කරනවා.
එතකොට අර සම්භාව්‍ය රුසියානු සාහිත්‍ය යුගයේ හැටියට සලකන්නේ ඔන්න තෝස්තෝයිගේ අවසානයේ දක්වා එන කොටස. 1917න් පස්සේ ඇතිවෙච්ච තත්ත්ව ගැන අපි වෙනම කතා කරමු. දැන් අර කලින් කතා කරපු කෘති සමුදාය විශ්ව සාහිත්‍යයේ මිනිකට හැටියට අදටත් ඉතුරුලා තියෙනවා. මනුෂ්‍ය සංහතියේ ජයග්‍රහණ හැටියට, මනුෂ්‍ය සංහතියේ උරුමයන් හැටියට ඒවා ලෝකවාසී ජනයාම මේ වෙනකොට අදටත් පරිශීලනය කරනවා. ලංකාව විතරක් නෙවෙයි ලෝකේ විවිධ භාෂාවල, විවිධ රටවල විවිධ භාෂාවන් කතා කරන අය විවිධ භාෂාවලින් අදටත් 100,000 ගණනින් මුද්‍රණයන් නිකුත් වෙනවා. එතකොට මේ අයගේ කෘති පමණක්ම නෙමෙයි අත්‍තරම දැන් ওই යුගයේම තමයි රුසියාවෙන් පිටත ගිහපු ඇලෙක්සැන්ඩර් ඩුමා, වික්ටර් හියුගෝ, ගුස්ටාව් ෆ්ලෝබෙර් වගේ දවන්ත චරිත ඒගොල්ලන්ගේ කෘතිත් අර මට්ටමේම සම්භාවයට ලක් වෙනවා. නමුත් ප්‍රධාන විශේෂය තමයි දැන් රුසියාවේ ඔය වගේ ලේඛක සමුදායක් ඉන්නවා. දැන් වෙන රටවල් ගත්තොත් එහෙම එක රටක එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි අපිට හමු වෙන්නේ. රුසියාවේ විශේෂ විශේෂය තමයි අර දවන්ත චරිත ගොඩාරියක් අපිට හමු වෙනවා. දැන් ඔය මම කතා කරපු චරිත දෙක තුන ඇරුණාම පස්සේ තවත් කෘතිය දෙක ලියපු ලේඛකයෝ ගොඩාරියක් ඔය යුගය තුල හිටියා. එතකොට දැන් මේ කියන කෘති වල තියෙන විශේෂය සාමාන්‍ය පාඨකයා අතර එදාත් අදටත් පරිශීලනයට ලක් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒකේ වැඩිපුරම එම කෘති කියවෙන්නේ හැදෑරීමක් එහෙම නැත්නම් කියවීමක් උගත්කමක් තියෙන පිරිස් අතරයි. සාමාන්‍ය ජනයා අතර දැන් යුද්ධයාසාමය වගේ කෘතියක්, අනාකරණ වගේ කෘතියක් කියවෙනවා අඩු බවක් දකින්න පුළුවන්. දැන් මම කිව්වා තෝස්තෝයිගේ මරණයත් එක්ක ඊට අවුරුදු 7-8කට පස්සේ සෝවියට් විප්ලවය ඇති වුණා කියලා. ඒතර මේ සෝවියට් විප්ලවය රුසියානු සාහිත්‍යයට කරපු බලපෑම ගැන කතා කරන්න කලින් මම හිතනවා සෝවියට් විප්ලවය ගැනත් මදක් කතා කරන්න වෙනවා කියලා. දැන් මෙතන සිටින පිරිස් නම් මම හිතනවා හැමදෙනාම වගේ සෝවියට් විප්ලවය සහ ඒ පසුබිම ගැන සාමාන්‍ය අදහසක් තියෙනවා ඇති කියලා. නමුත් මෙය YouTube හරහා සමාජගත වෙන හින්දා එතකොට මේක විවිධ දැනුම් පද්ධතිවල සිටින අය පරිශීලනය කරන නිසා මම හිතනවා ඒ ගැන පොඩි අදහසකුත් ඉදිරිපත් කරොත් හොඳයි. 17 සිද්ධ වුණේ මොකද්ද කියලා. 17 දක්වා රුසියාවේ පැවතුනේ සාර් රජුගේ පාලනය. සාර් කියලා කියන්නේ සාර් කියන වචනයම ගත්තොත් රුසියානු භාෂාවෙන් රජු කියන අදහසම කියලා තමයි කියන්නේ. ඔහු අධිරාජ්‍යයෙක් කියලා කියන්නේ රුසියාව කියන රට තවත් රටවල් ගණනාවක් යටත් කරගෙන හිටියා. ඇමරිකාව දැන් මහ බ්‍රිතාන්‍ය අපිව යටත් අපිව ඉන්දියාව වගේ රටවල් යටත් කරගෙන හිටියා වගේ රුසියාව ජෝර්ජියාව, යුක්‍රේනය, කිර්ගිස්තානය, කසකස්තානය, මොල්දාවියාව වගේ රටවල් 20කට කිට්ටු ගණනක් තමන්ගේ යටත් විජිත හැටියට පවත්වාගෙන තිබුණා. එතකොට ඒ සියල්ලම රුසියානු රාජ්‍ය හැටියට තමයි, රුසියානු මහා අධිරාජ්‍ය හැටියට තමයි සැලකුන්නේ. මේ රටවල් සමුදාය තිබුණේ වැඩවසම් පාලනය. එතකොට මේ වැඩවසම් පාලනය එහෙම තියෙද්දී යුරෝපයේ පුරා ධනවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත වෙමින් පැවතුණා. 1700-800න් පස්සේ යුරෝපයේ පුරාම ඒ ධනවාදී පැතිර ගියා. දැන් යුරෝපයේ කොටසක්, දැන් රුසියාව එක කොටසක් යුරෝපයට ආйти. එතකොට මම කිව්වා අර කලින්ම ප්‍රංශයේ බලපෑම හැම වෙලාවෙම රුසියාවට තිබුණා. එක කාලයක් නැපෝලියන් ඇවිල්ලා රුසියාව අල්ලගන්න, රුසියාවේ මොස්කෝ නගරය අල්ලගන්න කරන තමයි ආවා. ඒ 1700 ඔය දැන් කවුද පුෂ්කින් උපදිනු කාලේ වගේ. ඒකට තව තෝස්තෝයිගේ යුද්ධයාසාමය කෘතිය පාදක වෙන්නේ එන්නේ යුගයේ පිළිබඳව. ඉතින් කොහොම හරි රුසියාවට අර ධනපති බලපෑම, ධනපති වෙනස්කම් වල බලපෑමක් යම් ප්‍රමාණයකින් ඒ කාලේ වෙනකොට සිද්ධ වෙමින් තිබුණා. ඒත් මේ නිසා 1917 වෙනකොට රුසියාවේ වැඩවසම් පාලනය වගේම යම් ප්‍රමාණයක අර්ධ ධනපති මේ ලක්ෂණත් මහා කර්මාන්ත බිහි වෙමින්, ඒ කර්මාන්තවල කම්කරුවෝ ඒක රාශි වෙමින් ඇති වුණු තත්ත්වයක් තිබුණා. එතකොට අපිට කියන්න පුළුවන් එක පැත්තකින් අර්ධ වැඩවසම්, අර්ධ ධනපති ලක්ෂණ තිබිච්ච රාජ්‍යයක්. 1917 දී ලෙනින්ගේ නායකත්වයෙන් බොල්ෂෙවික් කියන පක්ෂය සාර් රජුව බලයෙන් පහළ කරනවා.
පාගල්ලි කරලා ඔවුන් බලය ලබා ගන්න. ඔවුන්ගේ අරමුණු සකස් වෙලා තිබුණේ මාක්ස්වාදී අදහස් ඔස්සේ. මාක්ස්වාදයේ මූලික අදහස වෙන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනයාගේ ශ්‍රමය සොරා කෑමෙන් ධනේශ්වර පාලක පන්තිය යැපෙනවායි කියන එකයි. එතකොට මේ සියලු සංස්කෘතික සමාජීය නීතිමය ගැටලු පැන නගින්නේ මේ ශ්‍රම සූරා කෑම සහ ශ්‍රම සූරා කෑම දිගින් දිගට පවත්වාගෙන යාමට කෙරෙන අරගලය තුල කියලා තමයි මාක්ස්වාදය කතා කරන්නේ. එතකොට මේ තත්ත්වය වෙනස් කිරීම තමයි ලෙනින්ගේ සහ බොල්ෂෙවික් පක්ෂයේ බලාපොරොත්තු වුණේ, අරමුණු වුණේ. අපි ඒවා කොච්චර දුරට සාර්ථක වුණාද නැද්ද කියන එක ඒවා කතා කරන්න මේක මම හිතන අවස්ථාවක් නෙවෙයි. මම කතා කරන්නේ මේ අපේ සාහිත්‍යයට මේකේ බලපෑම වෙච්ච හැටි ගැන අපි මේ කතා කරන්නේ, පැවතිච්ච තත්ත්වය ගැන. එතකොට බොල්ෂෙවික් පක්ෂයේ අරමුණ තිබුණේ අර මං කිව්වා වගේ මේ සමාජයේ තියෙන ශ්‍රම සූරාකෑම නවත්තලා සූරාකෑමෙන් තොරව එකිනෙකාට ගරු කරන, එකිනෙකාගේ සාමූහිකත්වයේ තුල බිහිවන සමාජ ක්‍රමයක් තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව තිබුණේ. එතකොට මේක අලුත් සංස්කෘතියක්. එතකොට අලුත් සංස්කෘතියක් බිහි කරන්න වෙනවා. අලුත් සංස්කෘතියක් බිහි වෙනවා. එතකොට මේකෙදී විවිධ චින්තනමය වෙනස්කම් ඇති කරන්න වෙනවා මිනිස්සු තුළ. ඒතර මේ වෙනස්කම් ඇති කිරීම සඳහා සාහිත්‍ය සහ කලාව පාවිච්චි කරන්න පුළුවන් කියන අදහසක් ඔවුන්ට පැවතුණා. ඒතර විශේෂයෙන් එම පෙරමුණේ හිටපු සාහිත්‍ය පෙරමුණේ හිටපු සහ විප්ලවයට පක්ෂ වෙච්ච පිරිස විසින් තමයි මේ අදහස වැඩිපුර අරගෙන ආවේ. ඒතර ඒකේ මූලික හැටියට අපිට හඳුන්වන්න පුළුවන් මැක්සිම් ගෝකි. මේ මැක්සිම් ගෝකි කියන්නේත් අර පරණ මහා සෝවියට් සම්භාව්‍ය සාහිත්‍ය යුගයට නෑකම් කියන පුජ්‍යලෙක්. මොකද ඔහු උපදින්නේ 1964 දී. 64 දී ඔහුගේ මූලික නිර්මාණ බිහි වෙන්නේ 1885 වගේ කාලෙදී. ඔහු අන්ත දරිද්‍ර දුගී පරිසරයකින් එන්නේ. දැන් අර අපි කලින් කියපු ලේඛකයෝ සියලුම දෙනා ගත්තොත් කවුද දොස්තෝස්කි අරුණහම් පස්සේ අනිත් සියලුම කොට මම ගෝකි ගැන කතා කරමින් හිටියේ. ගෝකි සමාජයේ ඊටාම අඳුරු අහුමුළු අස්සෙන් බිහි වෙලා ඒ සමාජ ක්‍රමයේ ඇතුළත තිබිච්ච දුක්බරභාවය, වේදනාව සහ පීඩනය පිළිබඳව ලෝකයට එළිදරව් කරන්න ආපු ලේඛකයෙක් හැටියට තමයි හැඳින්වෙන්නේ. දැන් රුසියානු විප්ලවය සිද්ධ වුණාට පස්සේ ඒ රුසියානු විප්ලවයේ තියෙන අදහස් සමාජය තුළට ගෙනියන්න, අලුත් මිනිහෙකුගේ සිතුවිලි නිර්මාණය කරන්න, සාමූහිකත්වයේ සමාජයක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන චින්තනය සහ ආකල්ප ගොඩනගන්න සාහිත්‍ය පාවිච්චි කරන්න පුළුවන්, සාහිත්‍ය යොදාගත හැකි කියන අදහසට ගෝකි එනවා. ගෝකි විතරක් නෙවෙයි, ගෝකිත් එක්ක ඒ කාලේ හිටියා ඇලෙක්සැන්ඩර් සෙරපොමොවිච් වගේ ලේඛකයෝ. යකඩ ප්‍රවාහය කියලා ඔහුගේ දෙයක් මෑතකදී චූලානන්ද සහෝදරයා අතින් පරිවර්තනය වුණා. ඒ වගේ විවිධ ලේඛකයෝ සහ කලාකරුවෝ මේ වටා එකතු වුණා. ඒක යම් ප්‍රමාණයකට අගතිගාමී තැනකටත් ගියාදෝ කියලා හිතනවා. දැන් ඒ කියන්නේ විවිධ අදහස් ඒ සම්බන්ධයෙන් මතුවෙනවා එක තැන් වලින්. දැන් උදාහරණයකට මතු කරන ඔවුන් ගෙනාවු එකක් තමයි සමාජ සත්තා යථාර්ථවාදය කියන එක. ඒ සමාජ සත්තා යථාර්ථවාදයේ තුල ප්‍රධානම කාරණේ තිබුණේ සමාජ ප්‍රගමණයට බාධා කරන අදහස් වලට ප්‍රමුඛත්වය දෙන්නේ නැහැ කියන එක. එම අදහස් වලට විරුද්ධ අදහස් තියෙන මොනවා හෝ නිර්මාණ බිහි වුණා නම් ඒවා වාරණයට ලක් කළා. ඒ සමාජ ප්‍රගමණයට පක්ෂ සහ එම පාලන ක්‍රමයට එවකට පැවති සෝවියට් පාලනයට පක්ෂ ලියවුණු දේවල් රාජ්‍ය අනුග්‍රහය ලැබමින් ඉදිරියට ගියා. එතකොට මෙන්න මේකේ සමහර තැන්වලදී සමහර ස්ටාලින් තමයි ඩීටේල් නැති වෙනවා. එතකොට මේ කාලේදී විවිධ පීඩාවන් නැති කරා කියලා කියනවා යම් යම් ලේඛකයන්ට. යම් යම් අතිශය දරුණු පීඩාවන් සිද්ධ කරා කියලා යම් යම් තැන්වල සඳහන් වෙනවා. ගෝකි මුඛව සමහර තැන්වල ගැන කතා කරලා තියෙනවා. කොහොම වුණත්
එතකොට මේ සෝවියට් සාහිත්‍ය කියලා අපිට දැන් අපි හඳුනා ගන්න කොටස ගෝකිගේ ඒ සමාජ සත්‍ය යථාර්ථවාදයට යටත්ව ඉදිරියට ආපු ඒවා. නමුත් ඒ වගේම මේ කාලය තුලම තවත් සාහිත්‍ය ධාරාවක් මතුවෙමින් එනවා. දැන් ඊට ප්‍රතිවිරුද්ධව. ඒ කියන්නේ සෝවියට් පාලන යුගයට තමන්ගේ තිබිච්ච විරෝධය ප්‍රකාශ කරපු ඒ තිබිච්ච යම් නිලධාරිවාදී ලක්ෂණ වලට එරෙහිව ලියපු ලේඛකයෝ. ඒ අතර ප්‍රගතිශීලී ලේඛකයෝ හිටියා, ප්‍රතිගාමී ලේඛකයෝ හිටියා. ඒතර මේ දැන් සෝල්ජෙනිස්කින්ලා වගේ අය, එහෙම නැත්නම් බුල්ගාකෝව්ලා වගේ අය ඒ පෙරමුණ නියෝජනය කරපු අය. එතකොට මෙන්න මේ ධාරා දෙකේම පොත් ඒ කාලේ බිහි වුණා. බොහෝ විට අර විරෝධාකල්ප හැටියට තිබිච්ච නිර්මාණ වලට එළියට එන්න ඒ මොහොත ඒ දවස්වල වැඩි ඉඩ කඩක් තිබුණේ නැහැ. නමුත් අද ගත්තොත් එම රටෙත් රුසියාවෙත් ගන්න අපේ රටෙත් මේ වර්ග දෙකේම පොත් එළියට ඇවිල්ලා තියෙනවා. දැන් බුල්ගාකෝව්ගේ පොත් ගොඩක් එළියට ඇවිල්ලා තියෙනවා අපේ. බල්ලකුගේ හදවත, මාස්ටර් මාගරිතා ඒ වගේ කෘති ගණනාවක් තියෙනවා. ඔය එම ධාරාවට නිකුත් වෙච්ච ළඟදී ඕලිම කියලා කෘතියක් ආව මම හිතන්නේ චූලානන්ද පරිවර්තනය කරපු. මේ වගේ දැන් දැන් මම අද කතා කරන්නේ මගේ වැඩිලදියාව තියෙන අර සෝවියට් ක්‍රමයට එක්ක ගිය දේවල්. ඒකේ කිසියම් ප්‍රමාණයකට අන්තගාමයක් තිබුණා වුණත් ඒවා ඇතුලේ අපිට බෑහින්න පුළුවන් ගතියක් මේ සමාජ සත්‍ය යථාර්ථවාදයේ තුල බිහි වුණු කෘතිවල තියෙනවා කියන එක ඇඟට දැනෙනවා. දැන් අර කලින් කතා කරා වගේ අපේ ආදාරණ සහෝදරයත් ඒ වගේම කවුද අරුණ සහෝදරයෙක් කිව්වා සැබෑ මිනිස්සුගේ කතාව පිළිබඳව. ඒ සැබෑ මිනිස්සුගේ කතාවෙන් අර අකර්මණ්‍ය වෙච්ච පුජ්‍යලයක් නැගිටිවුවා කියලා. ඇත්තටම ගත්තොත් එම ශාරීරිකව වැටිච්ච මිනිස්සු වගේම මානසිකව වැටිච්ච මිනිස්සුත් නැගිටිවීම. දැන් මේකේ මූලික අරමුණ ඇත්තටම මේ සාහිත්‍යයේ තිබිච්ච මූලිකම අරමුණ තමයි මානසික වශයෙන් මිනිසුන් නැංවීම. දැන් පුජ්‍යලිකව ගත්තොත් මට පවා මම යම් තැන්වලදී ජීවිතේ වැටෙන තැන්වලදී මම මූලික වශයෙන් තෝරා ගන්න පොතක් තමයි මිනිස්සුගේ සැබෑ මිනිස්සුගේ කතාව. ඒ කෘතිය අර අපේ දාරත්න සහෝදරයා කිව්වා වගේ අපි 7-8 සැරේ කියවපු පොත්. ඒ කියවන හැම වෙලාවකම නැවතත් ධෛර්යය උපද්දවන ගතියක් ඒ කෘතිය ඇතුලේ තියෙනවා. ඒතර මේක තමයි මේ සෝවියට් සාහිත්‍යයේ තියෙන ප්‍රධානම සහ අපට වැළඳගත හැකිම තැන. ඉතින් දැන් මේකෙදී දැන් අපි තුමු අම්මා පුත, ආනේ පන්ත්‍රි ලැබුව වැඩි පුත. සැබෑ මිනිස්සුගේ කතාව, ගුරු ගීතය, උණුහිම, පෙරළු නැවුම් පස. මේ වගේ අපිට පේලියක් කියාගෙන යන්න පුළුවන් මේ කෘති. මේ හැම කෘතියක් ඇතුළේම අර මානවවාදය, එහෙම නැත්නම් මානවදාය, මිනිහෙකුට මිනිහෙක් ආදරය කළ යුතුයි කියන එක. තව මිනිහෙක්ගේ ගරුත්වය අපි රැකිය යුතුයි කියන එක. සාමූහිකව ජීවත් විය යුතුයි කියන එක. අපි හැම දිනෙකම මිනිහෙක් සහ මිනිහෙක් අතර තියෙන සම්බන්ධතාවයත් එක්ක පැවතිය යුතුයි කියන එක ඉස්මතු කරනවා. එතන මේ ඉස්මතු කිරීම අපේ රටේ අයට ග්‍රහණය කරගන්න වඩා පහසු වුණා. මම හිතනවා දැන් රුසියාවවත් නෑ සමහර ලාවට අද පිළි නොගැනෙන සමහර කෘති අපේ රටේ දැන් නැවතත් අද පළ වෙනවා. මම කිව්වා වගේ මම ඉහත කියපු කෘති සියල්ලම වගේ හැම අවුරුද්දෙම නැවතත් ප්‍රකාශයටපත් වෙනවා. දැන් මම කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවුරුදු 12ක් විතර තිස්සේ පොත් කුටියක් කරමින් වෙලෙන්දෙකු හැටියටත් වැඩ කරනවා. අවුරුදු 12කටත් වැඩි. ඒකට මට තියෙන අත්දැකීම තමයි ගුරු ගීතය වගේ කෘතියක් හැමදාම විකිනෙනවා. හැම බොහෝ ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම එන්නේ කොහෙන්ද? ඒ ඉල්ලීම එන්නේ ඒ කෘතිය ඇතුලේ තියෙන ඒ අර නිසංගව මිනිසකු ඔඩට ඔසවා තැබීමේ හැකියාවේ ගුණය. ඒතර මේවා වෙන කෘතිවල මට වෙන සාහිත්‍ය ධාරාවල් වල එහෙම නැත්නම් අපි වෙන දැන් අපි ප්‍රංශ සාහිත්‍ය ගමු. සසඳලා ගන්න එපා. දැන් මේක තනියෙන් කතා කරලා හරියන්නේ නැහැ නේ. වෙන සාහිත්‍ය ධාරාවන් එක කතා වෙන සාහිත්‍ය ප්‍රවණතාවත් එක්ක සලකා බැලුවොත් එහෙම දැන් ප්‍රංශ සාහිත්‍යයක වගේ මම වැඩිපුරම ලංකාවේ පරිවර්තනය වෙච්ච අය මම දැකලා තියෙන මිනිසුන්ව බිමට වට්ටන ඒවා. ඒ කියන්නේ එක පැත්තකින් සමහර ලාවට පරාජිත අදහස්. එහෙම නැත්නම් ශූන්‍යවාදී අදහස් වැඩිපුර ඒවයි ඉස්මතු වෙන හැටියක් මම දැකලා තියෙනවා. එතකොට ඒවයින් අර මිනිස්යාගේ චින්තනමය ශක්තිය එහෙම නැත්නම්
එකට ජීවත් වීම එහෙම නැත්නම් ජීවත් වෙන්න ඕනේ වර්තවත් විදියට කියන අදහස ඒක හුඟක් ඒවා එන්නේ නැහැ. එතකොට දැන් මේ කාරණාවල් අපිට බද්ධ වෙන්නේ කොහොමද? දැන් සිංහලයා ගත්තොත් එහෙම සිංහල සමාජය ගත්තොත් එහෙම මේ සමාජයේ දීර්ඝ කාලිනව පැවතුනේම මේ කියන අදහස් එක්ක නෙවෙයිද? දැන් උදාහරණයක් ඇරෙට ගමු අපි අත්තම් ක්‍රමය ගමු. ඒ අත්තම් ක්‍රමය ඇතුලේ තියෙන්නේ සමූහයක් එකට එක්කව වෙන එක. දැන් මගේ ගෙදර වැඩ ටික කරගන්න අනිත් අය විල උදව් කරනවා. ඒතර මම යනවා අනිත් අය වෙනුවෙන් උදව් කරන්න. දැන් කෘෂි කර්මය ගත්තොත් එහෙනම් කෘෂි කර්මයේ අර එකට වැඩ කිරීම එක කාලයට එකට එක්කව වෙලා ඒ වැඩ කිරීමේ කලාව නොතිබ්බොත් කෘෂි කර්මය අනාථ වෙනවා. එතකොට කාල ගුණේ, දේශ ගුණේ, භූ විෂමතාවල තියෙන අකාරුණිකකම් ජය ගන්න නම් මිනිස්සුන්ට සමූහයක් හැටියට වැඩ කරන්නම සිද්ධ වෙලා තිබුණා අපිට. ඒතර මේ වැඩ කිරීමේ සංස්කෘතිය අපි තුල නිරන්තරවම තිබුණා. ඒක යම් කාලයකදී යම් අඩාල වීම සිද්ධ වුණා. නමුත් සංස්කෘතිකමය වශයෙන් ගත්තාන් පස්සේ අර උපකරණ වල ඉඳලාම යවතුම් පැවතුම් සියල්ලංගෙම හැදිච්ච මේ සංස්කෘතිය අර අපි සෝවියට් සංස්කෘතියෙන් සෝවියට් සාහිත්‍යයෙන් දෙන්න හදන සංස්කෘතියත් එක්ක කිසියම් පමණකින් එකට ගැළපිලා මුට්ටු වෙලා යනවා. මම හිතනවා මේ සෝවියට් සාහිත්‍යයට අපි බැඳීම මෙන්න මේ කෑල්ලෙත් කොහේ හරි කෙරවලක් තියනවාද කියලා. මේවා විවාදාපන්නයි. මේ මට දැනෙන අදහස් මම මේ කතා කරන්නේ. අපි තව ඉස්සරහට කතා කරගෙන යන්. එතකොට එකක් ඊළඟට ඒ වගේම තව එකක් තියෙනවා සිංහල මිනිහට විතරක් නෙවෙයි මුළු මිනිස් වර්ගයාම හැටියට ගත්තාන් පස්සේ අපිට උරුම වුණ ගුණයක් තියෙනවා ඇදගෙන වැටුණා නැගිටින ගුණයක්. එහෙම නැති වුණා නම් මිනිහා මේ වෙනකොටම මේ මනුෂ්‍ය සංගතිය නැති වෙලා ගිහිල්ලා ඉවර වෙන්න ඕනේ. නමුත් විවිධ යුගවලදී විවිධ බාධාවන් ඉදිරියේ මිනිහෙක් කඩේට නැගිටලා ඇවිල්ලා තියෙනවා. ඒතර මේක ඥානගතවම මේ හැකියාව අපිට තියෙනවා. ඒතර මෙන්න මේ සුභවාදී චින්තනය සෝවියට් සාහිත්‍යය ඇතුලේ තියෙනවා. එතකොට අර කලින් කියපු අපේ මූලික සංස්කෘතික උරුමයක් මේ අර වැටුනහම නැගිටින ඥානමය උරුමයක් කියන දෙකම ගත්තාම සෝවියට් සාහිත්‍යයට අපිව අදාළන කාන්දම එතන තියෙනවා කියලා මට හිතෙනවා. ඊළඟට දැන් මම ওই පරිවර්තකයෙක් හැටියට වැඩ කරගෙන යනකොට මම දැන් අර සාමාන්‍ය පොතක් කියවනකට වඩා ටිකක් ගැඹුරට ලං වෙනවානේ. එතකොට ඒ වචනෙන් වචනයට සමානට වාක්‍යයෙන් වාක්‍යයට කිඳා බහින්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙදි මට තේරිච්ච එකක් තමයි දැනිච්ච ඇඟට දැනිච්ච එකක් තමයි අපේ පෞල් පරිසරවල තිබෙන දේ. දැන් අපේ අම්මලා තාත්තලා දරුවෝ ආච්චිලි සීයලා අතර ඇති වෙන සම්බන්ධතාවය ඒක රුසියානු සාහිත්‍යයේ එමමයි. ඒට ඊටාම කිට්ටුවෙන් යන දැන් ආච්චි කෙනෙක් එක්ක තියෙන සම්බන්ධය ආතම්ම කෙනෙක් එක්ක සීයා කෙනෙක් එක්ක අපේ තියෙන සම්බන්ධය ඒ රුසියානු මේ ආච්චි සීයලා අතර ඒ පෞල් සම්බන්ධතාව අතර මුණුබුරන් දරුණුබුරන් අතර ඇති සම්බන්ධතාව හරියට කිට්ටුයි. ඒවා නිකන් බොහොම අර ඉන්දියානු සාහිත්‍යයේ සමහර දේවල් අපිට හුඟක් කිට්ටුනේ. ඒ වගේ ඒ තරමටම සමහර දේවල් කිට්ටුයි කියලා අපිට පේනවා. දැන් හුඟක් වෙලාවට නම් වල තියෙන පටලැලි ගතිය ඒම අරුණාම බොහෝ විට ළඟ ගතියක් මේ සාහිත්‍යයේ තියෙනවා. ඊළඟට දැන් මට දැන් මෙතෙන්දි මතක් වෙනවා මම දැන් සෝවියට් සාහිත්‍යෙම මත ගහන්නේ දොන්නදීන සලෝගලාබසී කෘතිය නර දැන් මෙතන ඉන්නවා එක සගේකුත් පොත කියවයි. එතකොට මේ සාහිත්‍ය කෘතිය කරපු මිහයිල් ෂෝලහෝව් 1965 දී නොබෙල් සම්මානය දිනා ගන්නවා. මේ නොබෙල් සම්මානය දිනාගද්දී ඔහු කරන කතාව එක තැනක ඔහු සඳහන් කරනවා කලාකරුවෙක් හැටියට ඔහු මොන වගේ කෙනෙක්ද හඳුන්වන්නේ කියලා. එතකොට ඒකත් අර සමාජ සත්‍ය යථාර්ථවාදීන්ම පෝෂණය වෙච්ච අදහසක්මයි. ඔහු ඒක කියන්නේ කිසියම් කෘතියකින් කෙනෙකු තමන් සිටින තැනින් මඳක් හෝ ඉහළට ඔසවා තබනවා නම් ඒ වගේම මනුෂ්‍යත්වයේ වෙනුවෙන් සටන්කාමියෙකු බවට පත් වෙනවා නම් අන්න ඒක කලාකෘතියක් හැටියට මම සලකනවා. අන්න ඔහු කලාකරුවෙක් හැටියට මම සලකනවා. එතකොට මෙන්න මේක ඇතුළෙම තියෙනවා අර දැන් මම මෙතෙක් කතා කරගෙන ආපු ඒ සෝවියට් සාහිත්‍යයේ සාරයම ඒ කතාවේ ඒ පොඩි කතා කෑල්ල ඇතුළේ තියෙනවා.
මේක හැම වෙලාවෙම දැන් සාහිත්‍ය කියන්නේ මගේ අදහසේ හැටියට නම් සාහිත්‍ය කලාව එහෙම නැත්නම් භාෂාව මේ සියල්ලම මිනිහා විසින් නිර්මාණය කරගත් දේවල් උපකරණ. මනුෂ්‍ය ප්‍රඥාවේ ඵලයන් නිර්මාණයන් තමයි සාහිත්‍ය කලාව කියලා කියන්නේ. එතකොට මේ උපකරණ දැන් අපි මොනවා හරි උපකරණයක් පාවිච්චි කරන්නේ මොකටද? ඒ පාවිච්චි කරන්නේ අපේ සුබ සාධනෙ පිණිස, අපේ යහපත් පැවැත්ම වෙනුවෙන්. එතකොට අපි මොනවා හරි පිහියක් හදාගත්තා නම් ඒ පිහිය හදාගත්තේ මිනිස්යාගේ පැවැත්ම වෙනුවෙන්, පැවැත්ම යහපත් කරගන්න. මොනවා හරි තවත් ඕන උපකරණයක් හදාගන්න එකද? ඒ වගේ භාෂාව කියන්නේ අපි හදාගත්ත ඉහළම උපකරණය. ඒ වගේම සාහිත්‍ය කලාව කියලා කියන්නේ අපේ තියෙන නිර්මාණශීලීත්වයේ ඉහළම තියෙන උපකරණය. එතකොට මේ උපකරණය පාවිච්චි කරන්න ඕනේ වඩා යහපත වෙන්නේ. වඩා අර්ථවත් දෙයක් වෙන්නේ. මිනිස් සම්පත වඩා දියුණු තලයකට පවත්වා ගැනීම යාම සම්බන්ධයෙන්. එතකොට එතෙන්ද එහෙම ගත්තාන් පස්සේ සෝවියට් සාහිත්‍යයේ ඒ වෙනුවෙන් වැඩ කරේ. ඒකේ අඩුපාඩුකම් තියෙනවා, ගොඩාක් තියෙනවා, කතා කරන්න අර්බුද රසක් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් ඔවුන්ගේ අරමුණ තිබුණේ, ඒ අරමුණ සහ ඒ බලාපොරොත්තුව තිබුණේ වඩා යහපතක්, වඩා අලුත් දෙයක්, වඩා බල සම්පන්න අර්ථවත් මිනිහෙක් බිහි කිරීම තමයි එතන මූලික වශයෙන් තිබුණේ. දැන් මෙන්න මේ ටික තමයි අපිට මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ. දැන් ඒ වගේම සෝවියට් සාහිත්‍ය ගැන ගත්තාම සෝවියට් සාහිත්‍යයේ පැති ගණනාවක් තියෙනවා. දැන් සෝවියට් සාහිත්‍යයෙන් එළියට ආව නවකතා, කෙටි කතා, චාරිත්‍ර කතා, විද්‍යා ප්‍රබන්ධ, ඒ වගේම විද්‍යාව සහ සමාජ විද්‍යාවන් පිළිබඳ ජනප්‍රිය කිරීමකුත්. දැන් උදාහරණයක් ඇටියට මිනිසා යෝධයෙකු වේස හැටි කියන කෘතියක් නාරයල පැට්‍රික් මහත්තයා පරිවර්තනය කරේ. තාම රමණීය විදිහට පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම ඉංජිනේරුවෙකු වන්නට ඔබ කැමතිද? මේ කෘතිය ඇතුළේ විද්‍යාව නෙමෙයි කතා කරන්නේ. විද්‍යාවේ අසුරෙන් මනුෂ්‍ය චින්තනය වඩා දැන් ඉංජිනේරුවෙකු වන්නේ කෙසේද කියන කෘතිය ගත්තොත් එහෙම ඒ කෘතිය ඇතුළේ ඒ කෘතිය කියවපු මනුස්සයාට ඕනෑම මේ වෘත්තිකයෙකු බවට පත් වෙන්න අවශ්‍ය කරන චින්තනය තමයි ඒක ඇතුළේ සපයන්නේ. ඉතින් මෙන්න මේ වගේ විශිෂ්ට දායකත්වයන් රසක් ඒක ඇතුළේ තියෙනවා. මේ ඔකොටමත් වඩා මම හිතනවා සෝවියට් සාහිත්‍යයෙන් ගෙන ආපු ලොකුම දේ තමයි ළමා සාහිත්‍ය කියන එක. දැන් මේක වෙනමම කතා කරනවා. මම හිතන්නේ ඒක දවසක් විතර කතා කරන්න පුළුවන් ලොකු මාතෘකාවක්. ඉතින් දැන් මේක ගැන අපි කෙටි හැඳින්වීමක් කරන්නම්. දැන් මේ සෝවියට් සාහිත්‍ය බිහි වෙන්නේත් සෝවියට් සංගමය ආරම්භ කරපු වෙලාවෙ ඉඳලාමයි. දැන් ළමා සාහිත්‍ය කියන එකක් ලෝකෙම ඇති වෙන්නේත් සාමාන්‍ය මිට අවුරුදු 100කට 200කට විතර වගේ පිටින් හාන්ස් ක්‍රිස්ටියන්ලා වගේ අය තමයි සුරංගනා කතා එකතු කරලා ඒ හරහානේ ළමා කතා බිහි වෙන්න පටන් ගන්නෙ. නමුත් අර්ථවත් ළමයාගේ මනෝවිද්‍යාව සහ ඔහුගේ චින්තන රටාව කල්පනා කරලා ඔහු වඩා තැන ඉදිරියට ගෙනියන්න ඕන කියන එක නිර්මාණශීලී අදහසකින් යුතුව සැලසුම් සහගතව ඉස්සරහට ගෙනියන්න ළමා සාහිත්‍ය ආරම්භ කළේ අත්‍තරම සෝවියට් දේශයමයි. ඒක නොපැකිලව කියන්න පුළුවන්. කිසිම ඒකට මම හිතන්නේ විවාදාපන්න බවක් නැහැ. මම වාගෙන තියෙන තොරතුරු අනුව එතනම තමයි පටන් ගන්න. දැන් ප්‍රධානම කාරණාව දැන් ඒවා පටන් ගන්න මේ සාමාන්‍ය ළමයින්ට ලියන ලේඛකයෝ නෙවෙයි ගෝකීමයි තමයි මේක පටන් ගන්න. ඔහු ඒක තනකදී මේ ලෝකේ ඉන්න ඔය බර්නාඩ් ෂෝලා වගේ අයටත් ලියනවා. මේ අපිට ළමා පොත්යක් ලියලා එවන්න. අපි ළමයින් මේ චරිත කතා ලියන්න, ජීවිත කතාවල් වල තියෙන ආදර්ශයන් අපි මේ ළමයින්ට දෙමු කියලා ගෝකී තමයි මේක පටන් ගන්නේ. ඔහුත් ලියනවා පොත්. වගේ කුරුල්ලෝ වගේ පොත් කීපයක් මට මතකයි ඔහු ලියලා තියෙනවා. ඒ හැම එකක් ඇතුළේම ඔහු කතා කරන්නේ මේ සාමූහිකත්වය සහ පරිසරයේ සෞන්දර්යය, ඒවා විඳින හැටි, ඒවා සහ මිනිසා අතර තියෙන සම්බන්ධය. මේවා තමයි ඔහු ඒ සෝවියට් යුගයේ මුල් අවධියේ තිබිච්ච කතන්දර. එතකොට ළමයින්ගේ කෘතිය ඇතුළට ලස්සන චිත්‍ර එන්න ඕනේ කියන එක. මුල් යුගයේ ළමයින්ගේ කෘතිවල පවතින ඕන වැඩිපුර ළමා චිත්‍ර කියන එක මම හිතන්නේ සෝවියට් දේශයේ තමයි වැඩි වර්ධනය කළේ. දැන් අපිට මතකයි ඔය දැන් 7 වගේ කතාවක් ගන්නකො. ඒ 7 අර හාවයි කූඹියයි සත්තු ටික ඉත්තෑවයි ඔක්කොම ටික ඉන්න රූපේ අදටත් අපේ මතකෙන් ගිලිහිලා යන්නේ නැහැ. වී සුතේ ඒගොල්ලෝ වගේ අය එහෙම වෙනම ළමයින්ට විතරක් අඳින චිත්‍ර අඳින
ලේක ශිල්පියෝ වෙනවම හිටියා. ඔවුන් අඳින්නේ ළමයින්ට විතරයි. එවුන් ඒවා වැඩි දියුණු කළේ ළමා චිත්‍ර සඳහා විතරයි. ඒත් ඒවා අපේ හිතවල දැන් මම ගත්තොත් මම ඉස්සෙල්ලාම කියපු කෘතිය තමයි ඖෂධහාමි කියන කෘතිය. මට මතකයි 4 පන්ති වගේ අපේ තාත්තා මට ගෙනල්ලා දුන්නේ. ඒ ඖෂධහාමි කියන පොතේ මේ තියෙන චිත්‍රය ඖෂධහාමි කියන්නේ සත්තුන්ට බේත් කරන වෛද්‍යවරයෙක්. අර සුදු ඇඳුමින් සැරසී රුක් සෙවනේ පරසිදු වෙදවතු මේකේ මේ ඉන්නේ කියලා දදිගම විරුද්ධිකෝ හරි ලස්සනට ඒවා පරිවර්තනය කරලා තිබුණා. ඒතර මෙන්න මේ ළමා සාහිත්‍ය පෝෂණය කරන්න මම හිතන සෝවියට් සාහිත්‍යයෙන් තරම් දැවැන්ත කාර්යභාරයක් වෙන කොහෙන්වත් සිද්ධ වෙන්නේ. මම හිතන්නේ මට මතක හැටියට පොඩි සංඛ්‍යා ලේඛන එකතුවක් කරලා තිබුණා ඔය 1930 ගණන් වලදීම. ඒ පළවෙනි අවුරුදු 1935 වෙනකොට ළමා කෘති 35000කට වැඩි ගාණක්. මගේ මතකයේ හැටියට නිවැරදි නම් 35000කට වැඩි. මට ඒක සංඛ්‍යා ලේඛනට නැවත ඔයලා බලන්න ඕනේ. 35000කට වැඩි ප්‍රමාණයක් ළමා පොත් ලියවිලා තියෙනවා. එම යුගයේ තුල. ඉතින් ඊට පස්සේ ඊටත් වැඩි ප්‍රමාණයක් බිහි වුණා. ඒතර මේ වගේ දැවැන්ත වැඩ කොටසක් ළමා සාහිත්‍ය වෙනුවෙන් සෝවියට් රජය සහ සෝවියට් යුගයේ විසින් සිද්ධ කරනවා. ඒතර දැන් මගේත් පහුගිය කාලේ මම කියන යෝන් සහ ළමා සහ යෝන් සාහිත්‍ය වෙනුවෙන් මම සෑහෙන නැමුරුවක් දැක්වුවා පහුගිය කාලය තුලම. ඒතර මට දැනෙච්ච එක තමයි මේ හැම එකක් ඇතුළෙම තියෙන්නේ ළමා නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම. එක පැත්තකින් සාමූහිකත්වයේ කුළු ගන්නවා වගේම නිර්මාණශීලීත්වය කුළු ගන්නවා. ඒ වගේම අලුතින් හිතන විදිය, ලෝකය අපි ඔක්කොගේම කියන අදහස, සෞන්දර්ය මේ පරිසරයේ සියලුම දේවල් අපේ කියන එක මතු කරන්න තමයි මේ සාහිත්‍ය අස්සේ හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට දැන් මම නිකොලයි නෝසොව් කියන ලේඛකයාගේ කෘති 7ක් විතර පරිවර්තනය කරලා තියෙනවා. ඒ හැම කෘතියක් ඇතුළේම අතිශය හාස්‍ය තියෙනවා. ඒ හාස්‍ය තුලේ කාවද්දන මනුස්සකම. ඒක හරි අමාරු වැඩක්. ඒ කියන්නේ හාස්‍ය ඇතුලේ කොහොමද මනුස්සකම සහ සාමූහිකත්වය කුළු ගන්නන්නේ. නමුත් ඔහුට ඒක පුළුවන් වෙලා තියෙනවා. ඔවුන් ඒ සාහිත්‍ය අකාඩමි තිබුණා ඒ කාලේ. සෝවියට් යුගය තුල සාහිත්‍ය අකාඩමි තිබුණා. ඒ අකාඩමි වලින් බිහිවෙච්ච පුද්ගලයෝ තමයි ඔය නෝසොව්ලා වගේ අය. ඒතර මේ කාරණාවල් සියල්ලම එක්කව කරලා ගත්තාම පස්සේ මට හිතෙනවා සෝවියට් සාහිත්‍යයේ අපිට ගෙනාපු දේවල් සහ අපේ මෙතෙක් තිබුණු දේවල් අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. නැවත අනිත් පැත්තට ගන්නකොට කියන්නේ අපේ තිබිච්ච දේවල් එක්ක බද්ධ කරන්න අපේ පරිවර්තකයන් අදිනුත් ලොකු සේවයක් වුණා කියන එක මේ වෙලාවේ කියන්න ඕන. දැන් උඩ කන්දවල සරණං කරාමතුව තමයි මම හිතන්නේ සෝවියට් සාහිත්‍යයේ කියන අපිට ප්‍රමුඛත්වය දුන්නේ කෙනා. ඊට පස්සේ දදිගම වීරෝද්‍රිකෝ, පද්මාර්ෂ පූර්ණගේ, සිරිසි පෙරරා, කේ.ජී. කරුණාතිලක, නාලාවිඩ පැට්‍රික් වගේ වේලියක් ඉන්නවා කතා කරන්න පුළුවන් පරිවර්තකයෝ. මේ හැමදෙනාම විශාල දායකත්වයක් දරව හොඳ. දැන් අපි මේ පරිවර්තනයට එළඹෙනකොට අපිට අවශ්‍ය කරන පසුබිම හදලා දුන්නේ තෝන්ම තමයි. දැන් සමහරලාට දැන් මම රුසියාවේ කවදාවත් පස්පාගමු මිනිහෙක් නෙමෙයි. රුසියාව භාෂාව දන්නෙත් නැහැ. එතකොට ඔවුන්ගේ තියෙන ඒ පරිසරය අපිට විඳ ගන්න පුළුවන් වුණේ අර අපේ පුරෝගාමී පරිවර්තකයෝ අපිට හදලා දීපු පාර දිගේ. දැන් ස්ටැනිට්සාව කියන වචනේ එහෙම නැත්නම් වෙනත් දැන් රුසියානු වදන් ඒ සියල්ලම වුන් අපිට හුරු කරලා තිබුණා. දැන් හිම වැටෙන හැටි, හිම වැටෙන එකේ ඇඟට දැනෙන විදිහ ඒ සියල්ල අපිට කවදාවත් විඳිලා නැති දෙයක් අපිට sannivedana කරන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගෙන් අපිට ලැබෙන අර පාලමක් ඇටියට ඔවුන් ඒවා හදලා තිබිච්ච හින්දා. එතකොට දැන් එතෙන්ට එන දැන් මම කිව්වා වගේ දැන් සමහර පරිවර්තන ගත්තාම හරි අමාරුයි හපලා ගන්න නිකන් ක්‍රීම් කකර් හපනවා වගේ. එතකොට එහෙම නැතිව අපිට ගැළපෙන ගෝචර භාෂාවකට ගෙනාපු කට්ටිය තමයි ඔය දදිගම රොද්‍රිගෝ වගේ අය. දැන් මම අර කලින් කිව්වේ සුදු ඇඳුමින් සැරසී රුක් සෙවනේ පරසින්දු වෙදවුතුමේකි මේ. දැන් වෙදවුතුමා දැන් ડોක්ටර් කියන වචනේ පාවිච්චි කරේ වෙදවුතුමා කියන එක. දැන් එහෙම ඊළඟට අලියාට බඩයන්ට බෙලි මුලෙන් නැලි දෙකයි. දැන් රුසියානු භාෂාවේ බෙලි මුල් තියෙන හේතුවක් නැහැනේ.
නමුත් ඔහු ඒක අනුවර්තනය කරලා තමයි අපිට දෙන්නේ අපේ රසවත් බව ඇති කරන. ඒතකොට මෙන්න මේවත් මම හිතනවා දැන් අර අපේ මාතෘකාව ගත්තේ අපි සෝවියට් සාය රුසියානු සාහිත්‍ය අපි කියලානේ. ඒතර අපිට මේවා බද්ධ වෙන්න ඒ රුසියානු පරිවර්තකයන් සින්නුත් මහා මෙහෙයක් කරලා තියෙනවා කියන එක අවසානයේදී මම හිතනවා මතක් කරොත් හොඳයි. ඉතින් මෙන්න මේ ටික තමයි මම හිතන්නේ මූලික වශයෙන් මට කතා කරන්න තියෙන්නේ. අපි මෙතනින් එහාට ඇති වෙන සාකච්ඡාව ඔස්සේ තව මේක පෝෂණය කරමු කියන එක තමයි මගේ යෝජනාව තියෙන්නේ. මහින්ද සෙනරත් ගමගේ මැතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.